ආයිබෝන් හරිදේ හරියටම ගෙනෙන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. නිරෝධායන නීතිය ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1791 දක්වා ඉහළට. ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ඖෂධ සැල් සහ වෙළඳ සැල් අද පැය 14ක කාලයක් විවෘතයි. කොරෝනා වලින් ජනතාව ආරක්ෂා කරන්න එජාපෙන් ආගමික වැඩසටහන්. වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 27000කට අධික ප්‍රමාණයක්. අධිවේගයේ සිග්සැග් ගමන. දැන් දේශීය පුවත්. COVID-19 වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී ප්‍රකාශයට පත් කෙරුණා. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1791 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 74 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලයන් 6 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි පුද්ගලයන් 68 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන් ළඟින් ඇසුරු කළ අය බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේ වන විට සටහන් වූයේ 1791ක් ලෙසයි. ඊයේ දිනේදී හමු වුණ අයලුන් දිහා බැලුවම ඒ හමු වෙන අයලුන් බහුතරයම හමු වනු ලබන්නේ දැනටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යමින් එම ප්‍රදේශ යම් කිසි ආකාරයකට හුදකලාවක නැත්නම් සමාජයේ ගැටෙන තත්ත්වය නැති කරලා තිබෙන ප්‍රදේශ වලින් තමයි හමුවන්නේ. මේ අනුව විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් හමුවන්නේ මිනුවන්ගොඩ, ඒ වගේම ගම්පහ ප්‍රදේශ සහ කටුනායක කියන ප්‍රදේශවලින්. ඊට අමතරව ඉතාමත් සුළු සංඛ්‍යාවන් වත්තල, කඳාන සහ කොළඹ කියන ප්‍රදේශනුත් හමු වෙනවා. නමුත් කොළඹ ප්‍රදේශයෙන් හමුවන්නේ දෙන්නෙක් ඊයේ දිනේදී. ඒ වගේම මේ දක්වා යම්කිසි ඉතාමත් සුළු පිරිසක් පමණයි කොළඹ ප්‍රදේශනුත් වාර්තා වෙලා තිබෙන්නේ. මේ අවස්ථාවේදී අපගෙන් විවිධ කටකතා පවත්වනවා. තරජනයක් තිබෙනවා කියලා කොළඹ ප්‍රදේශයට. රටේ ඕනම ප්‍රදේශයක යම්කිසි අවදානමක් තිබෙනවා. ඔබගේ ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් හෝ හමු වෙලා තිබෙනවා නම් ඒකේ අවදානමක් නැතුව නෙමෙයි. නමුත් කියන තරම් බරපතල අවදානමක් තිබෙනවා නම් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් අනිවාර්යයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය හෝ පනවනවා. නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ ඉතාමත්ම අවදානම් කියන ප්‍රදේශවලට. ඒක ස්ථිර වෙලා තිබෙනවා, සනාථ වෙලා තිබෙනවා. ඊයේ දිනේදී මේ ප්‍රදේශ වලින් තමයි මේ ආකාරයෙන් ආසාදිතයන් හමුවන්නේ. නව නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. එහි සඳහන් වන්නේ නිරෝධායන නීතිය යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතු බවයි. එම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයන් හට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත්, මාස 6ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබෙනවා. ඊට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුල්වීම හා සේවා ස්ථාන පවත්වාගෙන යාම පිළිබඳව එම ගැසට් පත්‍රය මගින් කරුණු කිහිපයක්ද පෙන්වා දී තිබෙනවා. මේ අතර දැනට නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල වෙළඳසැල් හා ඔසුසැල් අද උදෑසන 8ට විවෘත කෙරුණා. ඒ අනුව අද පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙළඳසැල් හා ඖෂධ සැල් විවෘතව තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල පැය 14ක කාලයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන වෙළඳසැල්, විශේෂයෙන්ම සතොස, සමුපකාර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් ඇතුළු එම ආයතන විවෘත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඔසුසැල් සහ ෆාමසි විවෘත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම කාලය තුල ජනතාවට තමන්ගේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා අද දිනේදී ඒ කටයුතු සැලසුම් සහගතව සිදු කරන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ගෙදරින් එළියට බහිනකොට දවසේ 3-4 පාරක් එළියට යන්න උත්සාහ කරන්න එපා. එකපාරක් එළියට ගිහිල්ලා මේ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන්නේ. වගේම මේ රෝගයේ ගොදුරු බවට පත්වෙන්නේ බොහෝ විට වයෝවෘද්ධ අය, ඒ වගේම නිදන්ගත
රෝගවලින් පෙළෙන අය විශේෂයෙන්ම අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙවැනි රෝග. ඒ නිසා එවැනි අය පිටතට යවන්නට එපා. රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ හැරෙන්නට වෙනත් අයෙක් නිවසකින් ගොස් ඒ අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සපයා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇදිරි නීතිය කාලය තුල ඒ වෙළඳසැල් වලට ගමන් කරන්න හැකියවන්නේ තමුන්ගේ නිවසට ආසන්නම වෙළඳසැල දක්වා පමණයි. ඉන්නහාට ගමන් කිරීමට හැකියාවක් නැහැ. එසේ කළහොත් ඒ ඇදිරි නීති කඩකිරීමක්සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. පසුගිය පැය 24ක කාලය තුල ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 25 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයෙන් සහ සීදුව ප්‍රදේශයෙන් වැඩිපුර පිරිසක් මෙසේ අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඒ වගේම මුළු අත්අඩංගුවටගත් සංඛ්‍යාව 167ක් වෙනවා. අද දිනේ වන විට වාහන 40ක් පමණ යතුරුපැදිද ඇතුළුව පොලිස් භාරයටගෙන තිබෙනවා. මේ අතර බස් රථවල ගමන් කරන මගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඊයේ දින කොළඹ කොටුව බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඊයේ දිනේ තුල මෙරට PCR පරීක්ෂණ 6543ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 3,65,859ක්. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍ය පෙර ඇනවුම් කළ උපකරණ දැන් ලැබෙමින් පවතිනවා. මේ වන විට අලුතෙන් PCR මැෂින් 5ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. එයින් 2ක් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ ස්ථාපිත වෙනවා. අනිත් 3 අත්‍යවශ්‍ය ස්ථානවලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෙදලා දෙනවා. අවශ්‍ය පමණ රෝගීන්ට උපස්ථාන කරන්න ඕනේ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට අවශ්‍ය personal protective equipment සහ අනෙකුත් දේවල් ලංකාව තුළ මේ අවස්ථාව වෙනකොට තියෙනවා. පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවල එක්තරා පණිවිඩයක් සංසරණය වුණා. ඒ තමයි PCR කරන්න නැතුව PCR කරන්න පරක්කු වෙච්ච සාම්පල තියෙනවා කියලා. ඒව දැන් ඒ ප්‍රමාණය හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. ඒ නිසා PCR පරීක්ෂණ පැය 24ක් තුල ප්‍රතිඵල ලබා දීමේ කටයුත්ත සිදු වෙමින් පවතිනවා. රට තුල පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්. විශේෂයෙන්ම දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශ දෙකේ තත්ත්වය යම් තරමකට පාලනය වෙමින් තියෙනවා. ඒ ප්‍රදේශවලින් පිටතට රෝගීන් වාර්තා වීම මට්ටමේ තියෙනවා. කෙසේ වෙතත් ඒ ප්‍රදේශවල තවදුරටත් ආසාදිත රෝගීන් ඉන්නවා. ඒ වගේම ඔවුන් බීජෞෂධ සමයේ ඉඳලා දිනෙන් දින රෝගීන් විදිහට වාර්තා වෙනවා. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ස්ථානවල ඍජුවම මේ පොකුරට සම්බන්ධ වෙච්ච පිරිස් රෝගීන් විදිහට වාර්තා වෙනවා. ඔවුන්ගේ පළවෙනි පෙළ සහ දෙවෙනි පෙළ ආසිතනුත් මේ විදිහ රෝගීන් විදිහට වාර්තා වෙමින් තියෙනවා. එම තත්ත්වයන් පොකුරු බවට වර්ධනය නොවි පාලනය කර ගැනීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශ්‍රේෂ්ඨ මට්ටමින් කටයුතු කරනවා. ඒ වගේම නිදහස් වෙළඳ කලාපයේ ආසිතව කටුනායක රෝගීන් වාර්තා වෙනවා. ඒක ටිකක් අවදානම් තත්ත්වයක් පවතින එම ස්ථානයේ විශාල සංඛ්‍යාවක් රෝගීන් එකවර වාර්තා වෙමින් තියෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වයත් පාලනය කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ දරමින් ඉන්නවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යම් කිසි පාලනයක් කරලා තියෙනවා. ඇතැම් තොරතුරු දෙන්න එපා මාධ්‍යට කියලා. ඒක යම් කිසි ගැටලුවක් නෙවෙයි. ඔව් විශේෂයෙන්ම ආයතන සංග්‍රහය සහ විනයකාරී සංග්‍රහය පදනම් කරගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කරලා තියෙනවා සියලුම නිලධාරීන් සඳහා මේ තොරතුරු ලබා දීමෙන් වළකින්න කියලා. කෙසේ වෙතත් කිසි විටකත් වෘත්තීය සංගම් වල ප්‍රකාශ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ කිසිදු බලධාරියෙකුට හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෘත්තීය සංගම් වලට සහ වෘත්තීය සමිති නායකයින්ට තියෙනවා. ඒ නිසා නිලධාරීන්ට මෙවැනි සීමා කිරීම කරත් ඒක වෘත්තීය සංගම් සඳහා අදාළ වෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූවා නම් රට තුළ COVID-19 වෛරසය පාලනය කර ගැනීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ මරදාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රටට බලපා ඇති කොරෝනා උවදුරින් ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කොට හින්දු දේව පූජාවක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ මරදාන ප්‍රදේශයේ පිහිටි කයිල්ස්වරම් හින්දු කෝවිලේදී
මේ දවස් ටිකේ අපි දැක්කා මේ කොරෝනා ප්‍රශ්න දැන් ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙනවා මේ රට පුරාම. කනගාටු සාධකයි මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ ඒ වගේම සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට රජය අහුම්කම් දුන්නා නම් මම හිතන්නේ මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ කියන තමයි මම හිතන්නේ. මේ අවස්ථාවේදී මොනවා වුණත් එක එක්කෙනාව විවේචනය කරන්නේ නැතුව අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේම ජනතාව කොහොමරි මේ තියෙන විපතෙන් බේරගන්නට. එක්සත් ජාතික පක්ෂය හැටියට ඕනම සහයෝගයක් ලබා දෙන්න අපි ඉදිරිපත් වෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27986ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අතර ඔක්තෝබර් මාස 14 වනදා සිට 20 වනදා දක්වා ක්‍රියාත්මක ජාතික මදුරු මර්දන සතියට සමගාමීව දිවයිනම ආවරණය වන පරිදි මදුරු මර්දන වැඩසටහනක් දියත් කර තිබෙනවා. වර්ෂා සමය එළඹීමත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක මතුරු ගහනේ වැඩිවීමක් පෙන්눔 කරන බව වාර්තා වනවා. ඩෙංගු රෝගයේ අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ 53ක් සහ අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ 147ක් හඳුනාගෙන විශේෂ මදුරු මර්දන වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා. ජාතික මදුරු මර්දන සතිය ඔක්තෝබර් 14 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක අතර COVID-19 වසංගත රෝග තත්ත්වයේ හේතුවෙන් මෙම වැඩසටහන කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. 80 දශකයේ සිට ශ්‍රී ලංකාවේ වරින් වර ඩෙංගු රෝගයේ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්눔 කරන අතර 2020 ඔක්තෝබර් මාසය වන විට මේ වසරේ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 27986ක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව මෙය 50%කට ආසන්න අඩු අගයක්. ජාතික මදුරු මර්දන සතියට සමගාමීව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින්ද වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණා. ඒ අනුව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශීය ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා මෙහෙයුමක් සිදු කළ අතර එසේ මදුරුවන් හමුවන පරිශ්‍රයන් පවත්වාගෙන යන පුද්ගලයින්ට එම ස්ථාන විනාශ කර සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා උපදෙස් ලබා දීම මෙහිදී සිදු වුණා. ලබා දින කාලය තුළ එම පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීමට කටයුතු නොකරන පුද්ගලයින්ට නීතිමය වශයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අරලියගහ මන්දිරයේදී පැවති මෙම හමුවේදී දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේදී සහයෝගීතාවය ඇති කරගත හැකි ශ්‍රේෂ්ඨයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. මෙම හමුව සිදු වූයේ පසුගිය මාසයේදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසු විපරමක නිරත වීමේ අරමුණින් පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්ෂක අවශ්‍යතා, වැසි ජලය එක් රැස් කිරීම, දුෂ්කර ජීවන තත්ත්වයන් පවතින ප්‍රදේශවල වැසිකිලි තනා දීම සහ අපද්‍රව්‍ය පොහොර බවට පරිවර්තනය කළ හැකි ව්‍යාපෘති ඇතුළුව දෙරට අතර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි ශේෂ්ත්‍ර කිහිපයක ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දිය මහ කොමසාරිස්වරයා මෙහිදී අවධානය යොමු කළා. මෙරට ඖෂධ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව සොයා බලා ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ නිෂ්පාදන පහසුකම් ඇති කිරීමට ඉන්දිය ආයෝජකයන් දිරිමත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී යෝජනා කර තිබෙනවා. රටට සහ ජනතාවට හානි වන කිසිදු ක්‍රියාමාර්ගයක් රජය විසින් ක්‍රියාත්මක නොකරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ පයාගල් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ලෙන්න වැල් නැති වෙච්ච විපක්ෂයේ
20වෙනි සංශෝධනයක් බදාගෙන ඊළඟට රජයට නොයෙකුත් අවලාද අපවාද අභියෝග කරනවා. මහජන නියෝජිතය හැටියට කියනවා රටටත් ජනතාවටත් විනාශයක් වෙන කිසිදු දෙයකට අපේ සහයෝගයක් නැහැ. ගිය 19 වෙනි සංශෝධනයත් එක්ක අපේ රට නන්නත්තර වෙලා තියෙන්නේ. විවිධ ආකාරයෙන් නායකයින් උත්සාහ ගන්නවා රටට දෙයක් කරන්න බෑ. දැන් අදටත් අපි පාස්කු ඉරිදා ඒ ඝාතනයන් සම්බන්ධව කෙරෙන කොමිසම තුල විමර්ශනය කරන අපි අදටත් දකින්නේ ආණ්ඩු කරපු උන්දලා අද විකාර දොඩවන මට්ටමකට අදපත් වෙලා තියෙනවා. මේ විකාර දොඩවන දේවල් ක්‍රියාත්මක කරන්නේ ප්‍රකාශ කරන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබිච්ච තාම අඳුරුභාවය නැත්තම් භයානක යම් යෝජනාත් එක්ක. ඒ නිසා අපට අවශ්‍ය වෙලා තියෙනවා 19 ඉතාමත්ම ඉක්මනින් ඉවත් කරලා 20 වෙනි සංශෝධනයට ගිහිල්ලා తాවකාලික වශයෙන් මේ රටට නව ව්‍යවස්ථාවක් අවුරුද්දක් එකහමාරක් ඇතුළත නිර්මාණය කරලා රටත් ජනතාවටත් ඉතාමත්ම හොඳ කලදසාවක් උදා කරන්න අවශ්‍යතාවය තියෙනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ කඩිනම් අවශ්‍යතාවයක් නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුන් පවසනවා. සිවෙනි සංශෝධනය නෙවෙයිනේ බරපතල ප්‍රශ්නේ. මිනිස්සුන්ට පොල් ගෙඩියක් හොයාගන්න නැතුව, ලුණු ගෙඩියක් නැතුව දැන් අන්තිමේට මිනිස්සුන්ට ලෙඩ හැදෙන. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ රජය සාමාන්‍ය ජන ජීවිතයනේ ආරක්ෂා කරන්න ඕනේ. 20 නෙවෙයි මිනිස්සු ආන්නේ. 20 පෙන්නලාද බලයට ආවේ. ලුණු ගෙඩිය පෙන්නලානේ බලයට ආවේ. මේක ඔස්සේ රජය ඒකට උත්තර නොදී 20 ගේන්නේ 20 එකේ උත්තර තියනවාද? ඒ නිසා මේ රටේ ආගමික නායකයන්, ඒ වගේම සිවිල් සමාජය, දේශපාලන පක්ෂ, ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෝ මේකට විරුද්ධ වෙද්දී මොකද්ද මේ මෙච්චර ලොකු හදිස්සිය? අද රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවය වෙලා තියෙන්නේ 20 වෙනි සංශෝධනය. මේ සෞභාග්‍ය දැක්ම කියලා රජය රටේ ජනතාවට ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් ලබා දුන්නේ පොරොන්දු එකක්වත් ඉෂ්ට කරන්නේ නැතුව ජනතාවට කිව්වේ අපි අලුත් විවස්සාවක් ගෙනවා කියලා. සාමාන්‍ය කාල සීමාව මෙයාලා දාන්නේ අලුත් විවස්සාව ගැන මාස 6ක්. අපි අහනවා රජයෙන් මාස 6ක් ඇතුළත අලුත් විවස්සාවක් සකස් කරලා ගේනවා නම් අද මොකටද මේ හදිසියේ මාස 6 මේ රට ක්‍රියාත්මක කරන්න බැයිද තියෙන ආණ්ඩුක්‍රම විවස්සාවත් එක්ක? අද ඒක සම්පූර්ණ පෞල් විවස්සාවක් බවට පත් වෙලා තියෙනවා. අද 20 වෙනි සංශෝධනය තුල අපි දකිනවා මේ රටේ නැවත වතාවක් ඒකාධිපති වියරුවකට යන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ඊයේ පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ මෝටර රථයක් අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ධාවනය කරන ආකාරය පසුපසින් පැමිණි බස් රථයක පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබෙනවා. කෙසේ වෙතත් එම මෝටර රථයේ රියදුරු ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාතලේ කොට්ටාස බාර මද්‍රව්‍ය විශේෂ විමර්ශනයකගේ විසින් ගලේවිල නගර මධ්‍යයේ සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර එකම පවුලේ මව සහ පුතාද ඇතුළත් බවයි පොලිසිය සඳහන් කළේ. මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවතී පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක රෙදිපිලි වෙළඳසැලක විදුලි සෝපානයේ කඩා වැටීම හේතුවෙන් සිදු වූ අනතුරකින් එහි සිටි පුද්ගලයන් 2 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. යළිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.